ආයුබෝ වේවා වාසනාව වේවා සියස රූපවාහිනිය සියසෙන්ම නරඹන ආදරණීය ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට අදත් අප අරඹන්නට සූදානම් ගුරු වදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ වැඩසටහන. ඉතින් අද දවසෙත් හිතවතුනි මේ වැඩසටහනට සුපුරුදු ලෙසට අපේ සම්පත් දායකත්වයට අපි තාමත් ගෞරවනීය ලෙසට මැදිරි පරිසරයට ආරාධනා කළා. කෙතට දියවරසේ දයට සදහම් ජීවිය සලසලන නම කියන්නට අවසරයි ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වයන් වහන්සේ අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම වැඩසටහනට දම් දෙසුමට සදහම් අසුනට වැඩම කළා. අපේ හාමුදුරුවනේ පාද නමස්කාර පූරක ඔබ වහන්සේව වැඩසටහනට පළමු කොටම ඊටමත් ගෞරවයෙන් බැති සිතින් පින් සිතින් පිළිගන්නවා. ඒ වගේම හිතවතුනි හැමදාමත් වගේම මේ සියස වැඩසටහන් මාලාව මනුෂ්‍යත්වයේ ගරුත්වයේ උදෙසා දියත් කරන මොහොතක මේ සියල්ල සඳහා අපට අවසරය අනුමැතිය ලබා දෙන සියස මාධ්‍යාලයේ කරු සභාපති තැන්පත් ආචාර්ය පී.කේ.යූ අධිකාරම් මැතිතුමන් එම මැතිනිය කාන්ති මැතිනිය ඒ වගේම ගරු අධ්‍යක්ෂකතුමන් ප්‍රමුඛ වැඩසටහනේ නිෂ්පාදක මණ්ඩලය සහ සමස්ත කාර්ය මණ්ඩලය අප ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සියලු දෙනා සිහිපත් කරමින් සුගත පද විවරණ වැඩසටහනේ අලුත් දවසක තවත් කොටසකට මුල පුරන්නටයි අප සූදානම. ඔබ දන්නවා මේ වැඩසටහන දෙස් විදෙස් බොහෝ ගිහි පින්වතුන්ගෙන් අපේ හාමුදුරුවන් වහන්සේට මෙවැනි වැඩසටහනක් කරන්නටය කියන ගෞරවනීය ආරාධනාව මත තමයි සිද්ධ වෙන්නේ. ඒ වැඩසටහන් මාලාව දියත් වන්නේත් විශිෂ්ට කෘති ගණනාවක් මුල් කොටගෙන ගුරු කොටගෙන. ඒ අතරින් අප මේ වැඩසටහනට ගුරු කොටගත් මුල් කොටගත් පොතේ නම තමයි මහාචාර්ය රේරුකාණී චන්දවිමල අපේ නායක ස්වාමින්වයන් වහන්සේගේ පන්හිදෙන් රචිත වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන මේ කෘතිය. මේ කෘතිය බොහෝ දෙනා පරිශීලනය කරලා තිබෙනවා. නමුත් බොහෝ දෙනා බලන විදිහට තමයි මේ ධර්ම ග්‍රන්ථය විග්‍රහ කරගන්නේ. ඒ නිසා මේ ධර්ම ග්‍රන්ථය අපේ මහාචාර්ය ස්වාමින්වයන් වහන්සේ අපේක්ෂා කරපු මට්ටමට විග්‍රහ කිරීම තමයි අපේ කාර්යභාරය බවට පත් වෙන්නේ. ඒ නිසයි ඒ කාර්ය වෙනුවෙන් අපේ හාමුදුරන් වහන්සේ සුගත පද විවරණ මේ වැඩසටහන අරපන්නේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දෙසට මම යොමු වෙනවා. මේ ධර්ම ග්‍රන්ථයේ විවිධ මාතෘකා ඔස්සේ විවිධ ආකාරයට බොහෝ මාතෘකා කොටස් අපි කතා කරලා අවසන්. අපේ හාමුදුරුවනේ දැන් අපි කොටසකට යොමු වෙනවා රාගය කියන කොටසට අදාළව අපේ හාමුදුරන් වහන්සේ මේ ධර්ම ග්‍රන්ථය තුල විග්‍රහ කරන විවිධ අනු කොටස් කතා බහ කරන්න. හාමුදුරනේ දහම් සාකච්ඡාව ආරම්භ කරන්න කලින් මම ඔබ වහන්සේගෙන් අහන්න කැමතියි. රාගය කියන්නේ මොකක්ද? මේ රාගය අපි ඇතුලේ තියෙනකොට මේ රාගය අපි අඳුරගන්නේ කොහොමද? අපි එතනින් අපේ සාකච්ඡාව ආරම්භ කරමු. තෙරුවන් සරණයි හැම දිනාටම ශහන් මහත්මයා රාගය කියලා කියන්නේත් දැන් අභිධර්මයේ පැහැදිලි කරනවා ලෝභසිත ලෝභ ද්වේෂ මෝහ කියලා අකුසල මූල තුනක් තියෙනවා. ඒ අකුසල මූල තුනෙන් ලෝභය යෙදෙන සිත තමයි රාගසිත, ලෝභසිත, තණ්හාව, ආසාව මේ විවිධ වචන වලින් හඳුන්වන්නේ ලෝභය යෙදෙන සිතම තමයි. නමුත් ඒ එක් තැන්වල මේ එක නම් යොදන්නට හේතුව තමයි ඒ තැන්වල පුංචි වෙනස්කම් ඒ ක්‍රියාකාරීත්වය තුල තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමුකෝ එකම පුරුෂයෙක් ගත්තහම ඒ පුරුෂයා බිරිඳ ඉදිරියේ ස්වාමියෙක් කියන භූමිකාවෙහි තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දරුවන් ඉදිරියේ පියා කියන භූමිකාවේ ක්‍රියාත්මක වෙන්නේ. තමන්ගේ මව්පියන් ඉදිරියේ දරුවා කියන භූමිකාව තුල ක්‍රියාත්මක. එක්කෙනාම තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි එක තැන්වලදී ඔහුගේ ක්‍රියාකාරීත්වය වෙනස්. ඒ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනකොට තමයි පියාය, දරුවාය, සැමියාය ආදී වශයෙන් විවිධ නම් වලින් හඳුන්වන්නේ. ඒ වගේ ලෝභ සිත අපි පරමාර්ථ ධර්ම හැටියට විග්‍රහ කිරීමේදී ලෝභ සිතක් හැටියට වෙනම ගන්නවා. ලෝභය යෙදුණු සිත.
එතකොට ඇතැම් තැනකදී ඒක ලෝභය කියලා හඳුන්වනවා, ඇතැම් තැනකදී තණ්හාව කියලා හඳුන්වනවා, ඇතැම් තැනකදී රාගය කියලා හඳුන්වනවා, ඇතැම් තැනකදී කාමච්ඡන්දය කියලා හඳුන්වනවා. විවිධ නම් වලින් හඳුන්වනවා. අපේ හඳුන්වන්නේ දැන් ඔබ වහන්සේ පැහැදිලි කිරීමක් කරන්නේ දැන් විවිධ නම් වලින් මෙතන හඳුන්වනකොට අතිරේක ප්‍රශ්නයක් මට මෙහෙම අහන්න හිතුණා. එතකොට දැන් අපි කතා කරන්න හදන්නේ රාගය ගැන. පහුගිය කාලේ කතා කරේ ලෝභය ගැන. හඳුන්වන්නේ මේ දෙක අතරත් වෙනස්කම් තියෙනවද? ඒ දෙක අතර සූක්ෂම වෙනසක් තියෙනවා. දැන් ලෝභය කියලා ගත්තහම බොහෝ විට ඇති වෙන්නේ ලෝභය කියන එක බොහෝ විට පාවිච්චි කරන්නේ වස්තුන් සම්බන්ධව. පුද්ගලයන් සම්බන්ධව ඇති වෙන ලෝභසිත බොහෝ කොට හඳුන්වනවා රාගය කියලා. මේ නිකන් දල බෙදීමක් මේ අපි සිහිපත් කරන්නේ. සාමාන්‍ය බෙදා ගැනීමක් අපි හඳුන්වන්නේ. එතකොට එහෙම දල වශයෙන් අපි ගත්තන් පස්සේ බොහෝ කොට අවිඥානික දේවල් පිළිබඳව ඇති වෙන ඒ කැමැත්ත ලෝභය හැටියට හුඟක් වෙලාවට හඳුන්වනවා. සවිඥානික දේවල් අතරත් ඉතින් සත්තු සිව්පාවෝ ගැනටත් වඩා විශේෂයෙන් ස්ත්‍රී පුරුෂයන් රාගය කියන කාරණේ මේ වචනේ විශේෂයෙන් භාවිතයට ගන්නෙ ස්ත්‍රියට පුරුෂයා පිළිබඳව පුරුෂයට ස්ත්‍රිය පිළිබඳව ඇතිවෙන ප්‍රසාදනීය ආකල්පය රුචිකත්වය ඇතිවෙන තෘෂ්ණාව ලෝභසිත තමයි බොහෝ කොට රාගය කියලා හඳුන්වන්නේ. එතකොට ඒ නිසා මහානායක හාමුදුරුවෝ ඒක මෙහෙම පැහැදිලි කරනවා. ස්ත්‍රීන් දැකීමය, ඔවුන්ගේ ක්‍රියා දැකීමය, ඔවුන්ගේ හඬ ඇසීමය, ඔවුන්ගේ ගන්ධය ආග්‍රහණය කිරීමය, ඔවුන්ගෙන් ලැබෙන රසය වැළඳීමය, ඔවුන්ගේ ශරීර ස්පර්ශය ලැබීමය, ඔවුන් හා සංഭാෂණයෙහි යෙදීමය, තවත් ක්‍රමවලින් ඔවුන් ඇසුරු කිරීමය යන මේවා පිළිබඳව පුරුෂ චිත්තයෙහි හටගන්නා වූ සප්‍රීතික ලෝභයද පුරුෂ දර්ශනාදිය සම්බන්ධයෙන් ස්ත්‍රී චිත්තයෙහි හටගන්නා වූ සප්‍රීතික ලෝභයද රාග නම් වේ. එතකොට රාගය කියන එක ඍජුවම උන්වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ අර ස්ත්‍රියට පුරුෂයා පිළිබඳ පුරුෂයට ස්ත්‍රියක් පිළිබඳව ඇතිවෙන සප්‍රීතික ලෝභසිත. එතකොට දැන් අපි හිතමු දැන් තණ්හාව කියලා පොදුවේ ගන්නකොට මේ රාග ලෝභ කියන කතන්දර ඔක්කොම තණ්හා කියන එක වචනයකට ගොනු කරනවා. දැන් චතුරාර්ය සත්‍යය දක්වන්නේ දුක හට ගැනීමේ මූලික හේතුව තණ්හාව හැටියට. ඒතොර ඒ තණ්හාව කියන තැනට මේ ලෝභය කියන ලෝභයෙන් අදහස් කරන ඒවා රාගයෙන් අදහස් කරන ඔක්කොම මේ තණ්හා කියන තැනට තමයි ගන්නේ. ඊළඟට අපි හිතමු නීවරණ කතාවේදී කාමච්ඡන්ද කියලා කියනනේ. ඒ කාමච්ඡන්ද කියනකොට මේ ලෝභයෙන් කියන කාරණා රාගයෙන් කියන කාරණා ඔක්කොම එතන කාමච්ඡන්ද කියලා තමයි හඳුන්වන්නේ. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ එක් එක් අවස්ථාවලදී විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. ධර්මයේ මේ ලෝභය විතරක් වචන 100කින් දක්වලා තියෙනවා. වචන 100කින් ලෝභය පැහැදිලි කරනවා. එක් එක් තැනට එක් එක් ආකාරයෙන්. එතකොට ඒ තරම් විවිධ විචිත්‍ර විදිහට සූක්ෂම වෙනස්කම් ඇතුව මේ ලෝභය මනසෙහි ක්‍රියාත්මක වෙනවා. සහ එක් එක් තැන් අනුව එක් එක් ආකාරයේ වචන වලින් හඳුන්වනවා. අපේ හාමුදුරුවනේ රාගය පිළිබඳවනේ අපි ඒ විග්‍රහ කරගත්තේ. දැන් මෙතනින් එහාට මේ රාගය පිළිබඳව එකතු වෙන කොටස් අනු කොටස් සම්බන්ධයෙන් අපේ හාමුදුරුවන් වහන්සේගේ අවධානය යොමු වෙලා තියෙනවා. හාමුදුරනේ ඔබ වහන්සේගෙන් මම පළමු කොටම විමසන්න කැමති මෛත්‍රී රූපෙන් වංචක රාගය කියලා කාරණාවක් මෙතනදී ඉස්පත් වෙනවා. දැන් මෛත්‍රී සහගත සිතුවිල්ල හොඳයි. තව කෙනෙකුට මෛත්‍රී කිරීම කියන කාරණාව ඔබ වහන්සේ අපට උගන්වන ප්‍රධාන මූලික ඉගැන්වීම් කාරණාවක් භික්ෂුන් වහන්සේලා විදිහට. එතකොට අපේ හාමුදුරනේ මෛත්‍රී රූපෙන් වංචක රාගය කියන කාරණාව ගැන අපි කතා කරමු. ඔව් ඇත්තටම සහන් මහත්මයා දැන් රාගය ඇති වුනහම රාගසිතේ ලෝභසිතේ ස්වභාවය තමයි ඒ අරමුණ ප්‍රියවීම. සරාගී සංකල්පයෙන් යුක්තව යම් පුද්ගලයෙක් දිහා බලනකොට හැම විටම ඒ පුද්ගලයා අපට ප්‍රිය වෙනවා. යම් වස්තුවක් දිහා ලෝභසිතින් බලනකොට ඒ වස්තුව අපට ප්‍රිය වෙනවා. එතකොට දැන් මෛත්‍රී සහගත සිතෙහි තියෙන්නේ අරමුණට ප්‍රියශීලීගත ඒ කියන්නේ අරමුණට විරුද්ධ නැහැ. ඒකයි මෙත්තාවෙහි තියෙන්නේ. අරමුණට විරුද්ධ නැහැ. අරමුණෙහි අභිවෘද්ධිය අරමුණෙහි යහපත කැමති වෙනවා. එතකොට මේ දෙකේ බොහොම සමීප ගති ලක්ෂණ තියෙනවා.
එතකොට බොහොම ක්ලේශ මාත්‍රයකින් වෙනස් වෙන්න පුළුවන්. එහාට මෙහාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා රාගය අකුසල ධර්මයක්, ඒක ක්ලේශ ධර්මයක්, ඒක නිවන් මඟට බාධාවක්, ඒක අපේ මනසේ ඇති වෙන්නට ඉඩ නොදිය යුතුයි කියලා හිතන ගිහි හෝ පැවිදි හෝ යෝගාවචරයෙක් තුල, එහෙම නැත්නම් ಗುಣධම් වඩන කෙනෙක් තුල ඒ රාගය තාම ප්‍රහාණය කරලා නැති නිසා ඒ ඇතුළත තියෙන රාගය දැන් ඔහුගේ මනසේ ඍජුව මතුවෙන්න විදිහක් නැහැ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ හැමතිස්සෙම ඒකට තට්ටු කරලා යට කරනවා. අයින් කරන්න උත්සාහ කරනවා. එතකොට මේ ඇතුලේ ක්‍රියාත්මක වෙන රාග එහෙම නැත්නම් ලෝභ මූලය අර රාගය ප්‍රහාණය කරලා නැති නිසා ඒක ඔහුගේ චිත්ත සංකල්පනා වලට අනුව වෙනත් ස්වરૂපයකින් මතුවෙන්නට වෑයම් කරනවා. ඒතර එහෙම මතුවෙන එක්තරා කුසල ස්වરૂපයක් තමයි මෙත්තාවේ ස්වરૂපයෙන් මතුවෙන්නේ. දැන් මෙත්තාව කියන එක අපි යට කරන්න උත්සාහ කරන්නේ නැහැනේ. මෙත්තාව හොඳ දෙයක්නේ. හැමදෙන්නේ තව වැඩි දියුණු කරන්න උත්සාහ කරන්නේ. උත්සාහ කරන්නේ මෙත්තාව වඩන්නට ඕන, දියුණු කරන්නට ඕන. එතකොට මෙත්තාව කියලා කියන්නේ මිතුරුකම, මිත්‍රශීලී බව. එතකොට යමකට මිත්‍රශීලී නම් එහි અભිවෘද්ධිය යහපත අපේක්ෂා කරනවා. දැන් මෛත්‍රියෙහි ස්වභාවය අනුන් සුවපත් කරන්නට උනන්දු වෙන ගතිය. දැන් සුවපත් වේවා කියලා හිතන නිකන් සිතුවිලි මාත්‍රේ විතරක් නෙමෙයි ශහන් මහත්මයා. දැන් අද ගොඩක් දෙනා මේක බොහොම ලඝු කරගෙන තියෙනවා. මම සුවපත් වෙම්මා, සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා හිතුවම දැන් මෙත් වැඩුවා කියලා. සුවපත් වෙත්වා කියලා හිතීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ මනෝභාවය ඇති කරගන්නට ඕන. මනෝභාවය කියලා කියන්නේ මේ මනෝභාවය කියන එක ඇත්තටම එක්තරා සක්‍රීය ස්වභාවයක් ඒකේ තියෙනවා. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ මේකට උපමාවක් දේශනා කරනවා මාතා යතා නියම් පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්කේ. එතකොට එක දරුවෙක් ඉන්න අම්මා ඒ දරුවා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ඒ දරුවාගේ යහපත වෙනුවෙන් කැප වෙන්නේ කොහොමද? ඒ දරුවා සුරක්ෂිත කරන්නේ කොහොමද? අන්න ඒ වගේ හැඟීමකින් සියලු සත්වයන් කෙරෙහි කටයුතු කරන්න. එතකොට මේ උපමාවෙන් දක්වන්නේ මෙත්තාවේ එක්තරා ස්වરૂපයක්. එතකොට දැන් මේකෙන් අදහස් වෙන්නේ නැහැ හැම මවකටම තමන්ගේ දරුවා කෙරෙහි මෙත්තාවමයි තියෙන්නේ කියලා. එතන තෘෂ්ණාව තියෙන්න පුළුවන්, රාගය තියෙන්න පුළුවන්, බලාපොරොත්තු, අපේක්ෂා, කාමච්ඡන්දේ මේ විවිධ ස්වභාවයන් තියෙන්න පුළුවන්. නමුත් මවක් තුල එකම දරුවා කෙරෙහි මෛත්‍රීපූර්වක හැඟීම මතුවෙන්න පුළුවන්. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මව හැමතිස්සෙම මගේ පුතා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියා හිත ඉන්න එක නෙමෙයි. එතකොට ඒ අම්මට සමහරලාට සුවපත් වේවා කියන වචනේවත් මතක් වෙන්නේ නැතුව ඇති. හැබැයි අර දරුවා කියන සංඥාව එනකොටම මවගේ ඇතුළතින් එනවා ඒ දරුවට හොඳක් කරන, යහපතක් කරන, අභිවෘද්ධිය කරන ප්‍රියශීලී හැඟීමක් එනවා. එතකොට අන්නේ දරුවාගේ යහපත අපේක්ෂා කරන, දරුවාගේ අභිවෘද්ධිය අපේක්ෂා කරන, ඒ දරුවාගේ යහපත පිළිබඳව උනන්දු වෙන, සක්‍රිය වෙන ඒ ප්‍රියශීලී ගතිය තමයි මෙතන මේ මෙත්තා මනෝභාවයේ හැටියට අපිට හඳුනා ගන්නට වෙන්නේ. එතකොට ඒවත් තව ටික ටික අපි සුද්ධ කරගන්නට ඕනේ. හැබැයි මෙත්සිත මොකද්ද කියන එක. එතකොට මූලික වශයෙන් ඒ දරුවා කෙරෙහි අර මෙත්සිත ඇති වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ සිතුවිලි මාත්‍රයක් නෙමෙයි. ඒක මනෝභාවය. එතකොට මේ මනෝභාවය මතුවෙනකොට අනුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාකාරී වෙනවා. සක්‍රිය වෙනවා. අනුන්ගේ යහපත සඳහා කැප වෙනවා. එතකොට දැන් අර රාගයට අවස්ථාව දෙන්නේ නැති කෙනාගේ මනසේ අර තමන් ප්‍රියමනාප පුද්ගලයන් පිළිබඳව කැප වෙන ගතිය මෛත්‍රී ස්වරූපේ මතුවලා එන්නට පුළුවන්. ඒ නිසා ඒක මහානායක හඳුරු මෙහෙම පැහැදිලි කරනවා. තමා විසින් රාග වශයෙන් ඇලුම් කිරීමට නොසුදුසු කෙනෙක් යන හැඟීම ඇති කෙනෙකු සම්බන්ධයෙන් යම් කිසිවෙකුට රාගය ඇති වුවහොත් ඒතනත්තා ඒ රාගය දුරු කිරීමට උත්සාහ කරයි. දුරු නොවේ නම් වැඩෙනු නොදෙන්නට උත්සාහ කරයි. වැඩුණේ වී නම් ක්‍රියාකාරී වීමට නොදෙන්නට උත්සාහ කරයි. තමහට නොසුදුසු පරිදි ඇති වූ රාගයට බියෙන් එය දුරු කර ගැනීමට උත්සාහ කරන්නා වූ තැනැත්තා කෙරෙහි වැඩෙන්නටත් ක්‍රියාකාරීත්වයට පැමිණෙන්නටත් ඉඩ නොලබන්නා වූ රාගය පසුව ඒ තැනැත්තාගේ අදහසට සුදුසු වන හැටියට පුද්ගල තත්වයට සුදුසු වන හැටියට මෛත්‍රී වේශය ගන්නේ. දැන් මේකෙදි නායක හඳුරෝ තව හොඳ පැත්තක් අපිට අවධාරණය කරනවා. දැන් අපි මුලින් කිව්වේ භාවනා කරන යෝගාවචරයේ සිත ගැනනේ. දැන් මේ කියන්නේ භාවනා නොකරන සාමාන්‍ය කෙනෙක් තුල. දැන් අපි හිතමු දැන් ශහන් මහත්මයාට
රාගයෙන් බැඳෙන්නට පුළුවන් තමන් විවාහ වෙලා ඉන්න කෙනා හෝ විවාහ වෙන්නට බලාපොරොත්තු වෙන කෙනා සමග රාගයෙන් බැඳීම ලෝකයේ තුල අයුතු දෙයක් හැටියට ඒක අනාචාරයක් හැටියට දකින්නේ නැහැ. හැබැයි ඒ විදිහට තමන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙන කෙනා හෝ විවාහ වුණු කෙනා හෝ හැර වෙනත් කෙනෙක් සම්බන්ධව රාගසිතක් ඇති වෙනවා. එතකොට දැන් යෝගාවචරයේ නෙවෙයි, නමුත් දැන් තමන්ට තේරෙනවා මේ බැඳීම, මේ ආදරය මේක සදාචාර සම්පන්න නැහැ. මේක පවත්වන්න සුදුසු එකක් නෙමෙයි. මේක සමාජය පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. දැන් මෙතන මේ ඇති වෙන්නේ මේ සමාජය විසින් අනුමත නොකරන විදිහේ අසම්මත තත්වයක් මෙතන ඇති වෙනවා. එතකොට ශහන් මහත්මයා ඒකට ඉඩ දෙන්නේ නැහැ. එතකොට දැන් මේ කෙලින්ම ඍජුව නිවන් දකින්න බලාපොරොත්තුවෙන්වත් කෙලස් නසන්න බලාපොරොත්තුවෙන්වත් කියන එකක් නෙමෙයි. මේ සමාජ සාර ධර්ම මත අපි තීරණය කරනවා. මේ මනෝභාවය සුදුසු නැහැ. ඒක වැඩෙන්න දෙන එක ගැලපෙන්නේ නැහැ. එතකොට එහෙම හැඟීම මතුණාට අපේ මනසේ අර සරාගී බව, අර තෘෂ්ණාව යට වෙන්නට, අහෝසි වෙන්නට ඒ අපේ යටපත් කිරීම ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් නැති වෙනකොට ඒක ශහන් මහත්තයා හිතන විදිහත් එක්කලා මතුවෙන්නට ගන්න. එතකොට ඔබතුමා මෙත්තාවට කැමති කෙනෙක් නම්, මෙත් වඩන්න ඕන කියන ආකල්පයේ කුසල ඡන්දේ තියෙන කෙනෙක් නම් ඊට පස්සේ අර රාගය මතුවෙනවා, මෙත්තාවේ ස්වરૂපය. ඊට පස්සේ කල්පනා වෙනවා නෑ ඉතින් මේ අසරණ කෙනෙක් නේ නිසා උදව් කළාට කමක් නෑනේ. අනුන්ගේ යහපත වෙනුවෙන් අපි ඉතින් අපේ කෙනාය අනුන්ගේ කෙනාය කියලා එහෙම බෙදන්න ඕනේ නෑනේ. කාගෙත් යහපත වෙනුවෙන් අපිට කටයුතු කරන්න පුළුවන්. සියලු සත්වයෝ සුවපත් වෙන්නටනේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අසවලා නැතුව මේ අයට විතරක් යහපතක් වෙන්න කියලා නෙමෙයි. නිසා පොදුවේ අපි කාටත් යහපත පිණිස කටයුතු කරනවා වගේ ස්වරූපයකින් අරක මතුවෙන්නට පුළුවන්. එතකොට දැන් මේ එන්නේ මෙත්තාවයි කියන අදහස මතුවෙච්ච ගමන් අරකට ඉඩ දෙනවා. ඊට පස්සේ කාලයක් වැඩෙනකොට තමයි Tamanට දැනෙන්න ගන්න මේ වැඩිලා තියෙන මෙත්තාව නෙමේ සරාගී බන්ධනයයි කියන්නේ. ඉතින් අන්න ඒ විදිහට ඍජුවම විමුක්තිය ඉලක්ක කරගෙන ක්ලේශයන් ප්‍රහාණය කරන යෝගාවචරයින් තුලත් සාමාන්‍ය සම්මත ලෝකයේ තුල මේ බන්ධනය අසම්මතයි කියලා දැනගෙන යටපත් කරන්නට උත්සාහ කරන සදාචාර සම්පන්න පුද්ගලයන් තුලත් මේ කියන මෙත්තාවේ වංචක ස්වરૂපයෙන් රාගය ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. හොඳයි අපේ හම්දුරුවනේ, හරි මනාවට පැහැදිලි කළා මෙත්තාවේ ස්වરૂපයෙන් වංචාව ඉදිරියට එන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් තවදුරටත් වැඩිදුරටත් රාගය හා සම්බන්ධව ඔබේ මගේ හිත්සංතානයේ පහළ වෙන්නට පුළුවන් වංචක ධර්මතා පිළිබඳව අපි කතා කරන්නට සූදානම්. අපට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න. කෙටි විරාමයෙන් අනතුරුව ඔබ යලිත් සියස සුගත පද විවරණ වැඩසටහනත් සමගින් වැඩසටහනට සම්බන්ධ වන්නේ නම කියන්නට අවසරයි ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වයන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, රාගය පිළිබඳව අපි කතා කරමින් ඉඳලා ඒ රාගයේ තිබෙන ප්‍රධාන මූලයක් පිළිබඳව මේ මෛත්‍රී රූපයෙන් වංචක රාගය කියන තැන අපි කතා කළා. ඒතර ඔබ වහන්සේ කිව්වා කෙනෙකු කෙරෙහි මිතුරුකම හොඳයි. නමුත් ඒ මිතුරුකමේ ස්වභාවයෙන් එළියට එන්නේ වංචක ධර්මයක් නම් අපි එතන පරිස්සම් වෙන්න ඕන කියලා. හාමුදුරනේ, ඒ නිසා මට හිතුණා තවදුරටත් වැඩිදුරටත් ඒ ගැන කතා කළොත් හොඳයි කියලා. ඔව්, ඇත්තටම සහන් මහත්මයා දැන් අපිට ගොඩාක් වෙලාවට මේ తত্ত্বය පැවිද්දා තුලත් ඇති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් පැවිද්දාට ස්ත්‍රියක් පිළිබඳව ඍජුව සරාගී සිතක් ඇති කරගන්නට බුද්ධ විනය මත ඉඩක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ අහනවා, ස්වාමීනි ස්ත්‍රිය පිළිබඳව කෙසේ පිළිපැදිය යුතුද? බුදුහාමුදුරුවෝ දේශනා කරන අදස්සනං ආනන්ද නොදැක ඉඳීමම යහපත් කියලා.
ඊට පස්සේ මේක ගිහියාට අදාළ නැති වෙන්න පුළුවන් පැවිද්දාටයි මේ දේශනා කරන්නේ. ඉතින් ගිහියා ස්ත්‍රිය දිහා නොබලා හිටියොත් ඉතින් ලෝකේ පවතින්නේ නැහැනේ. ඒ නිසා මේ පැවිද්දා සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද පැවිද්දා පවතින්නේ ශහන් මහත්මයා බ්‍රහ්මචාරී සීලයත් එක්කලානේ. ඒතර බ්‍රහ්මචාරී සීලය කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ ඇසුරෙන් සම්පූර්ණයෙන් විනිර්මුක්ත වුණු ස්වභාවය. එතකොට ඒ බ්‍රහ්මචාරී ආර්ය බ්‍රහ්මචර්යාවක් ඇසුරු කොටගෙන පවතින පැවිද්දාට තියෙන ලොකුම අන්තරාය තමයි ඒ බ්‍රහ්මචර්යාව විනාශ වෙන තැනට කටයුතු පැමිණීම. එතකොට පැවිදි වෙලා ඉන්න පුරුෂයෙකුට නම් ස්ත්‍රිය කියන කෙනා ඒ බ්‍රහ්මචර්යාවට ප්‍රබලම බාධකය. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අදස්සනං ආනන්ද කාන්තාවන් නොදැක සිටීමම යහපත්. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි දුටුවොත් කොමක් කරන්නද? දුටුවොත් කතා නොකර ඉඳීමම යහපත් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි කතා කරන්න වුණොත් මොකද කරන්නේ? කතා කරන්න වුණොත් සිහිය පිහිටුවාගෙන තමන්ට වඩා වැඩිහිටි කෙනෙක් නම් මාතෘ සංඥාව පිහිටුවාගෙන කතා කරන්න. තමන්ගේ සම මට්ටමේ කෙනෙක් නම් සහෝදරියක් කියන සංඥාව පිහිටුවාගෙන කතා කරන්න. තමන්ට වඩා බාල මට්ටමේ කෙනෙක් නම් දියණියක් කියන සංඥාව පිහිටුවාගෙන කතා කරන්න. එතකොට දැන් සම්පූර්ණම නොදැක ඉන්න පුළුවන් නම් අර්බුදයක් නැහැ. හැබැයි දැක්කොත් කතා නොකර වැඩි සමීප නොවි ඉන්න එක හොඳයි. කතා කරන්න වුණොත් එතකොට සිහිය පිහිටුවාගෙන කතා කරන්න. දැන් මෙහෙම කියනකොට කාන්තාවන්ට හිතෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ඒතර කාන්තාවන් නිකන් පල්ලෙහාට දාලාද කියලා. නෑ කාන්තාවන් පහලට දැමීමක් නෙමෙයි. යම් කාන්තාවක් පැවිදි වෙලා කටයුතු කරනවා නම් ඒ කාන්තාව පුරුෂයා පිළිබඳවත් ඔය විදිහෙන් තමයි ක්‍රියා කළ යුත්තේ. දෙපාර්ශ්වයටම පොදු. දැන් භික්ෂුණියට පුරුෂයා තමයි අන්තරාය. එතකොට භික්ෂුණිය හැමතිස්සෙම උත්සාහ කරන්නට ඕන පුරුෂයා නොදක ඉඳීමම යහපත් භික්ෂුණියට. එහෙම නැත්නම් අද කාලේ හැටියට දසසිල් සමාදන් වෙලා හරි බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා නම් ඒ කාන්තාවට පුරුෂයා නොදක සිටීම යහපත්. දැක්කොත් කතා නොකර සිටීමම යහපත්. කතා කරන්න වුණොත් වැඩිහිටි මට්ටමේ කෙනෙක් නම් පීතෘ සංඥාව ඇති කරගෙන කතා කිරීම සුදුසුයි. සම මට්ටමේ කෙනෙක් නම් සහෝදර සංඥාව ඇති කරගෙන කතා කිරීම සුදුසුයි. බාල මට්ටමේ කෙනෙක් නම් පුත්‍ර සංඥාව ඇති කරගෙන කතා කිරීම සුදුසුයි. ඉතින් මේක දෙපාර්ශ්වයටම පොදු කාරණයක්. එතකොට දැන් යම්කිසි පැවිද්දෙකුට යම් කාන්තාවක් ගැන උපාසිකාවක් ගැන හෝ වෙනත් කාන්තාවක් පිළිබඳව අර ප්‍රතඥ මනසේ ස්වභාවයත් එක්කලා යම්කිසි ඇලීමක් බැඳීමක් ඇති වෙන්නට පුළුවන්. එතකොට නිතර නිතර ඒ කාන්තාව දකින්න හිතෙන ගතිය දැන් මේ රාගයේ තියෙන ස්වરૂපය තමයි ශහන් මහත්මයා මේ දැන් රාගය කියනකොට ගොඩක් දෙනෙකුට සංකල්පම වෙනවා නිකන් මෛතුන රාගය ගැන. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂයන් එකතු වීම. ඒක විතරක් නෙමෙයි රාගය. රාගයේ විවිධ ස්වરૂප තියෙනවා. දස්සන රාග. ඒ කියන්නේ දකින්න කැමති බව. සවන රාග. කතා කරනවා අහගෙන ඉන්න කැමති බව. ඊළඟට සමුල්ලපන රාග. කතා කර කර ඉන්නට කැමති බව. සවන රාග කියලා කියන්නේ අහගෙන ඉන්නෝ, සමුල්ලපන කියලා කියන්නේ සාකච්ඡා කරනවා, කතා කරනවා. ඊළඟට කාය සංසර්ග රාග ස්පර්ශ වීමේ කැමැත්ත. එතකොට මෛතුන රාග කියලා කියන්නේ බරපතලම අවස්ථාව. එතකොට මේ කියන කවර අවස්ථාවකින් හෝ රාගය ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. කාන්තාවට පැවිද්දා ගැනත් ඒ රාගය ඇති වෙන්නට පුළුවන්. පැවිද්දාට කාන්තාව ගැනත් ඒ රාගය ඇති වෙන්නට පුළුවන්. එතකොට කාන්තාවට පැවිද්දා පිළිබඳව ඇති වෙන රාගය ගැන අපි ඉදිරියේදී වෙනම මාතෘකාවකින් කතා කරනවා. බොහෝ කොට මේ මෛත්‍රී ස්වરૂපයෙන් මතුවෙන්නට පුළුවන් පැවිද්දා තුල කාන්තාව කෙරෙහි ඇති වෙන රාගය. එතකොට ඒ රාගය මතුවනහම ඒකට ඉඩ දෙනවා නම් ආයි වංචා කර කර ඉන්නේ රාගය. කෙලින්ම රාගයේ ස්වરૂපෙම මතුවෙනවා. එතකොට ඉතින් අනවශ්‍ය ආයතා සම්බන්ධයක් ගොඩ නැගෙන්නට පුළුවන්. හැබැයි සීලාචාර පැවිද්දා විනයගරුක පැවිද්දා කොහොමවත් තමන්ගේ මනසේ අර කාන්තාව කෙරෙහි මතුවෙන රාගයට ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැති වෙනකොට අර රාගය ඒ පැවිද්දාගේ මනෝභාවයන්ට උචිත විදිහට මෛත්‍රී ස්වરૂපේ ගන්නට පුළුවන්. එහෙම ගත්තන් පස්සේ පැවිද්දාට ඊට පස්සේ හිතෙනවා
මේ අසරණ කාන්තාවක් උදව් කරන්න ඕන, පිහිට වෙන්න ඕන. එතකොට මේ අම්මා වගේ කෙනෙක් ඒ නිසා උදව් කරන්න ඕන. මේ මගේ සහෝදරියක් වගේ. ඉතින් මටත් සහෝදරියෝ ඉන්නවනේ. ඒ වගේ කෙනෙක් මෙහෙම අසරණ වෙලා හිටියොත් ඒත් මං එහෙම උදව් කරන්න වටනවානේ. ඉතින් අපේ පිටය කියලා අපි එහෙම වෙන් කරන්න සුදුසු නෑනේ. පැවිද්දා කියන කෙනා කාටත් පිහිට වෙන්නට ඕන. ඉතින් මෙහෙම නොයේ කතන්දර එන්න පුළුවන් මනසේ. ඒතර ඒවට විවිධ ධර්මානුකූල විවරණ එන්න පුළුවන්. සූත්‍ර පාඨ මතක් වෙන්න පුළුවන්. ගාථා මතක් වෙන්න පුළුවන්. මේ නොයෙක් જાති මතක් කර කර අන්තිමට මෙත්තාව වටිනොයි කියලා අර සියලු සත්වයින්ටම අපි පොදුවේ මෛත්‍රී කරන්න ඕන කියලා අර ස්වරූපෙන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට පුරුෂයා තුල ස්ත්‍රිය කෙරෙහිත් ස්ත්‍රිය තුල පුරුෂයා කෙරෙහිත් ඒ ස්වරූපය මතුවෙන්නට ඉඩකඩ තියෙනවා. එතකොට ඒව හරියට හඳුනා ගන්නට බැරි වුණාම Tamanට නොදැනුවත්වම සක්‍රිය වෙනවා. සක්‍රිය වුණ දැන් මේවා ආයතනවල සිද්ධ වෙන්නට පුළුවන්. ආයතන ප්‍රධානියෙකුට අපි හිතමු Taman යටතේ වැඩ කරන කාන්තාවක් පිළිබඳව කාර්ය මණ්ඩලයේ කෙනෙක් පිළිබඳව රාගයක් මතුවෙනවා. ඒතර මතුවනහම ඒක අනුචිතයි. ඒක සමාජ සම්මත නැහැ. ඒකට ඉඩක් නැහැ. ඉඩක් නැති වෙනකොට මේ කියන මෛත්‍රී සහගත ස්වරූපයෙන් ඒක මතුවෙන්නට පුළුවන්. අපි හැමදෙරේතර අද වෙනකොට සමාජය තුළ බොහෝ වෙලාවට ක්‍රියාත්මක වෙලා තියෙන මේ ස්වරූපය. බොහෝ කොට ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි මෙහිදී නැවතත් මතක් කරන්නට ඕන අර නිකන් ක්ලේශයන්ට ඔහේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා නිකන් දොරවල් ඇරලා තියෙන මිනිස්සුන්ට මෙහෙම ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලන්ට ඉතින් කොහොමත් රාගයේ ක්‍රියාත්මක වෙනවනේ. ඒතකොට ඒගොල්ලන්ගේ එලිපිටම තමයි. එලිපිටම සත්තු සිව්පාව වගේ. ඒ කියන්නේ දැන් ශහර් මහත්මයා සතුන්ගේ සහ මිනිසුන්ගේ තියෙන වෙනසත් මේවත් එක්ක තමයි ඇති වෙන්නේ. දැන් සතුන් කටයුතු කරන්නේ හැඟීම් සහ ඇබ්බැහි මත. සතාට හැඟීමක් මතුනොත් ඌ එහෙමම කරා. දැන් සුනකේකට රාගසිතක් මතුනොත් ඌ එතනම එහෙමම ක්‍රියාත්මක වෙනවා. ආයේ මේ පන්සලද මහපාරද මේ පෝය දවසද හාමුදුරුවෝ ඉස්සරහද එතකොට උපාසකම්මල ඌට ඒක ප්‍රශ්නයක් නැහැ. ඌ සරාගී සිතින් එහෙමම ක්‍රියාත්මක වෙනවා මහපාරේ වුණා. ඒක තමයි තිරිසනාගේ ස්වභාවය. ඊට පස්සේ ඌට කෝපයක් මතුවුණොත් මේ තමන්ගේ ස්වාමියාද කණ්ඩ දෙන කෙනාද අල්ලපු ගෙදර කෙනා මට ගුටි කණ්ඩ වෙයිද මට කණ්ඩ හම්බ වෙනව නැත. ඒ මොකක්වත් කතන්දර නැහැ. ඌට කෝපය මතුනොත් ඌ හපා ගන්නවා. ඒක තමයි ස්වරූපය. එතකොට දැන් ඒක තමයි හැඟීම් වලට වහල් වෙන ගතිය. ඊළඟට සත්තු වැඩ කරනවා ඇබ්බැහි මත. ඒ සතුන්ව පුරුදු කරන්න පුළුවන්. කන්න දීලා හරි කන්න නොදී හරි ආදරය කරලා හරි දඬුවම් කරලා හරි මේ විවිධ ක්‍රමවලින් අපට අවශ්‍ය දේ කරන මට්ටමට පුහුණු කරන්න පුළුවන්. ඒ ඇබ්බැහිය. එතකොට එහෙම යම්කිසි පුහුණු කරුවෙක් විසින් දේවල් ඇබ්බැහි කරලා හරි එහෙම නැත්නම් උන්ට ආවේනික වෙච්ච ඇබ්බැහි තියෙනවා. පරම්පරාවෙන් එන ඇබ්බැහි තියෙනවා. දැන් සුනකෙක් ගත්තන් පස්සේ සුනකයා නිදා ගන්න ලෑස්ති වෙනකොට වට කීපයක් කැරකෙනවා. ඒ කවුරුවක් පුරුදු කරපු ඇබ්බැහි නෙමෙයි. ඌට ඥාන වලින් එන ඇබ්බැහි. එතකොට දැන් බලලෙක් ගත්තන් පස්සේ ඌට කුප්පමේනියක් ගහක් ගලවලා දැම්මන් පස්සේ ඌ මේකේ පැටලෙනවා, දැවටෙනවා, වෙලෙනවා. එතකොට ඌ පෙර භවයේ ඉන්නකොට ඌට කුප්පමේනියත් එක්කලා එහෙම අමාරුවක් තිබුණේ නැහැ. නමුත් දැන් මේ භවයේ ඇති වෙලා තියෙන්නේ ඌගේ ඥානමය වශයෙන් තියෙන සම්බන්ධයත් එක්ක. එහෙම සමහර ඇබ්බැහි ඥානමය වශයෙන් එනවා. සමහර ඇබ්බැහි හැඟීම් වශයෙන් ඇති වෙනවා. දීර්ඝ කාලයක් ඒ හැඟීමත් එක්ක පැවතුණා. සමහර ඇබ්බැහි අවශ්‍යතාවත් එක්කලා මතුවෙනවා. සමහර ඇබ්බැහි පුහුණු කිරීම මත ඇති වෙනවා. ඒතකොට මේ කවර හෝ ආකාරයකින් සත්තු එක්ක වැඩ කරන්නේ ඇබ්බැහි මත, එක්ක හැඟීම් මත. ඒක තමයි සත්ව ගතිය. දැන් මිනිස්සයත් සතෙක් නිසා මිනිස්සයාටත් ඇබ්බැහි මතුවෙනවා හැඟීම් මතුවෙනවා. ඔය දෙකම මතුවෙනවා. මතුවුණාට මිනිස්සයාගේ තියෙන විශේෂත්වය තමයි මේ ඇති වෙන හැඟීම අර්ථ සම්පන්නද අනර්ථ සම්පන්නද කියලා තේරුම් අරගෙන ඕනනම් අනර්ථකාරී නම් ඒක යටපත් කරගන්න පුළුවන්. අර්ථ සම්පන්න නම් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඇබ්බැහි මතුවෙනකොට මේ ඇබ්බැහිය හොඳ ඇබ්බැහියක්ද නරක ඇබ්බැහිය? මේකෙන් අනර්ථයක්ද වෙන්නේ යහපතද? එතකොට එහෙම කල්පනා කරලා ඕනනම් ඒ මිනිස්යාට පුළුවන්කම තියෙනවා ඒක පාලනය කරගන්න. පාලනය කරගෙන අයහපත් ඇබ්බැහියක් නම් යටපත් කරගන්නවා, යහපත් ඇබ්බැහියක් නම් ක්‍රියාත්මක කරනවා. දැන් මිනිසුන් මනුස්සකම් වලින් පිරිහිලා අර සත්ව ගතියට වැටෙනකොට මේ පරිපාලනය නැතුව යනවා. ඒ පරිපාලනය නැතුව ගිහිල්ලා අර සතාට වගේ රාගය ඇති වෙච්ච ගමන් මේ අම්මද මේ දියණියද මේ නැන්දම්මද මේ ආච්චි අම්මද මේ අල්ලපු ගෙදර මිනිස්සයාගේ බිරිඳද එතකොට මේ මහමගද මේ පන්සලද මේ මොකුත් කතාවක් නැහැ. එහෙමම ඒ සරාගී මනෝභාවය ක්‍රියාත්මක. දැන්
ශහන් මහත්මයා දැන් පිට රටවල් ගැන ගොඩාක් වෙලාවට බොහොම ඉහළින් කතා කරනවා නීතිගරුකයි හරීම ක්‍රමානුකූලව වැඩ කරනවා කියලා. නමුත් ওই බටහිර ලෝකේ රටවල් හුඟක් වෙලාවට අපි ওই ධර්ම දේශනාවලට එහෙම ගියාම දකිනවා මේ බස් එකද කෝච්චියද මහා පාරද මොකුත් නෑ අර රාගසිත මතුවෙන පස්සට සත්තු සිව්පාව වගේ තමයි. එහෙමම එතනම ක්‍රියාත්මක වෙනවා. අර තාක්ෂණය අතින් කොච්චර දියුණුනාත් එතකොට වැඩක් නෑ. තාක්ෂණය කොච්චර දියුණු වුණත් නීතිගරුක වුණත් ඒ මොකක්වත් නෑ අර එන රාගසිත. ඒතර ඒගොල්ලෝ ඒකට අර්ථකථන එක ඒවා මානව හිමිකම් ඒවා මානව නිදහස එහෙම ඉතින් ඒවට ලස්සන වචන එකතු කරගන්න. ඉතින් එහෙනම් ඉතින් තිරිසනාටත් කියන්න පුළුවන් ඒවා තිරිසන් හිමිකම් ඒවා තිරිසන් නිදහස ඒවා අයිතිවාසිකම් එහෙම කියන්න පුළුවන්. දැන් මේ කාරණේට අදාළ නොවුනත් මෙතනදි තව කරුණක් මතු කරන්න ඕන. දැන් සමහර පැවිද්දොත් ඔහොම කියනවා. අපි හිතමු කෙස් ටික වවාගෙන ඉන්නවා. කෙස් ටික වවාගෙන කෙස් කපන්න ගියා නෑ ඒවා මානව හිමිකම් ඒවා අපිට පුළුවන් ඕන නම් වවන්න. ඒකට කාටවත් බාධා කරන්න බෑ. එතකොට මේ මානව හිමිකම් ඕන නම් එයා මානවෙක් වෙන්න ඕනේ. පැවිද්දෙක් වෙන්න බෑනේ. පැවිද්දා කියන්නේ මානව තත්ත්වෙන් තව ඉහළට ආපු කෙනෙක්නේ. එතකොට අර විදිහට අර තිරිසන් සත්තුන්ට වගේ මහමගයි බස් එකේ කෝච්චියේ මිනිස්සු ඉදිරියේ අර විදිහට හැසිරෙන්න ඕන නම් ඒවා මානව හිමිකම් නෙවෙයි ඒවා සත්ව හිමිකම්. ඉතින් එහෙම වෙන්නට ඕන දැන් තිරිසන් සතෙකුට තියෙන නිදහස මට ඕන කියලා මම සටන් පාට කියනවා නම් මම මේ මොනවද ඉල්ලා හිටින්නේ මට තිරිසනෙක් වෙන්නට ඕන කියලා. ඒකනේ ඒ සඳහන් එතකොට මේ සටන් වල පැහැදිලි තේරුම මෙතන මෙතන තිරිසනාට තියෙන නිදහස මට ඕන කියනවා නම් මම මේ ඉල්ලා සිටින්නේ මට තිරිසනෙක් වෙන්න ඕන කියලා. එතකොට පැවිද්දෙක් කියනවා නම් මට මේ මානවයාට අදාළ හිමිකම් තියෙන්නට ඕන කියලා. එතකොට මේ පැවිද්දා උත්සාහ කරන්නේ පැවිදි බවින් ගිහියෙක් වෙන්නට. මානවයෙකුට අදාළ පොදු හිමිකම් තියෙනවා. ඒ කියන්නේ සමස්ත ඒ කියන්නේ මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් ජීවත් වීමේ හිමිකම. ඉතින් ජීවත් වීමේ හිමිකම අපි කාටත් තියෙන්න ඕන. එතකොට ඒ වගේ ප්‍රධාන දේවල් තියෙනවා අපිට ඒවා ගිහිය, පැවිදිය, සත්ත්වය, මනුෂ්‍යය කියලා එහෙම වෙන් කරන්න බෑ. ජීවත් වීමේ අයිතිය කියන එක සියලු සත්ත්වයින්ටම තියෙනවා. නමුත් අර තිරිසනාගේ මනුෂ්‍යයාට වෙන් වෙන සාධක තියෙනවා. මනුෂ්‍යයා සාමාන්‍ය පොදු මනුෂ්‍ය සමාජයෙන් පැවිද්දාට වෙන් වෙන සාධකද ඒ වෙන් වෙන සාධකවලදී කඩයින් වලදී අපි ඒව නොසලකා හැරලා මට අර සතාට තියෙන නිදහස ඕන මේ මනුෂ්‍යයාට තියෙන නිදහස ඕන කියනවනම් ඒ අපි ඉල්ලා සිටින්නේ අර ඉහළ පූජනීය මට්ටමකින් පහළට ඇද වැටෙන්නට අවකාශයක් ඉල්ලා සිටින. ඒ වෙනුවෙන් තමයි සහන ඉල්ලන්නේ. ඒ වෙනුවෙන් තමයි සහන ඉල්ලන්නේ. ඒ වෙනුවෙන් තමයි සටන් වදින්නේ. ඒ වෙනුවෙන් තමයි උසාවි යන්නේ. එතන අවසානයේ අර පූජනීය තත්ත්වෙන් පහළ මට්ටමකට වැටෙන්නට කටයුතු කරලා. දැන් මේකටම අදාළ කාරණයක් ඇත්තට මේ වංචක ධර්ම සම්බන්ධවම තමයි. නමුත් ඊට වඩා තව ටිකක් හිතන්න සුදුසු කාරණයක්. පසුගිය වසරක අපි ධර්ම දේශනා සඳහා කැනඩාවේ ගිය අවස්ථාවක එක අම්මා කෙනෙක් මට කිව්වා හාමුදුරනේ අපේ දුවට ඕන කියනවා පොඩ්ඩක් කතා කරන්න. ඒ දරුවා එහි ඉපදිච්ච කෙනෙක් මං හිතන්නේ අවුරුදු 20ත් 25ත් අතර වගේ තරුණ දියණියක්. ඉතින් හොඳ හැඩරුව ඇති උස මහත ගැහැණු ළමයි. එතකොට දැන් ඒ ළමයා ඒ රටේ ඉපදිලා ඒ රටේ සංස්කෘතියත් එක්ක හැදිලා වැඩිලා ඉතින් සිංහලත් යන්තමට පුළුවන්. ඊට පස්සේ මේ අම්මා මට කිව්වා හාමුදුරනේ දුවට ටිකක් කතා කරන්න ඕන කියනවා. එයාට තියෙන ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කරන්න. අපේ ගෙදර අසවල් දවසේ වඩින්න පුළුවන්ද? දානි ටිකකුත් පූජා කරලා පොඩ්ඩක් කතා බහ කරන්න. ඉතින් අපි ඒ අවස්ථාවට සම්බන්ධ වුණා. දානෙත් පූජා කරලා. දැන් ඒ අම්මයි, දුවයි, පුතයි, තාත්තයි ඔක්කොම දැන් බිම වාඩි වෙලා අපිත් එක්ක කතා කරනවා. කතා කරනකොට ඉතින් අර දරුවට තේරෙන සිංහලෙන් කිව්වා හාමුදුරනේ මට තියෙන ප්‍රශ්නේ තමයි මගේ මල්ලිට තියෙන නිදහස මට දෙන්නේ නැහැ. අම්මා තාත්තා. එතකොට මල්ලිට පුළුවන් ඕන තරම් යාළු මිත්‍රොත් එක්කලා ගිහිල්ලා එන්න. ඒගොල්ලොත් එක්කලා රැයක් ඕනනම් ඉඳලා එන්නත් පුළුවන්. මට එක රැයක් යාළුවොත් එක්කලා එළියේ ඉන්න අම්මයි තාත්තා ඉඩ දෙන්නේ නැහැ. මම මොකද්ද කරපු වැරද්ද? එතකොට ඒගොල්ලෝ කියනවා මම ගෑනු ළමයෙක් නේ. ඉතින් ගෑනු ළමයෙක් උනේ මගේ ඕනකමටද? දැන් මේ මම දැනගෙනද උපදිනකොට ගෑනු ළමයෙක් උනේ. ඉතින් එතකොට ඇයි මට මේ මල්ලිට තියෙන නිදහස ඇයි මට දෙන්නේ නැත්තේ? මම මොකද්ද කරපු අපරාධේ? මම මොකද්ද කරපු වැරද්ද? දැන් මේක තමයි මේ දරුවාගේ ප්‍රශ්නේ. දැන් කඳුළු වැක්කිරෙනවා මේක අහනකොට. ඉතින් දැන් මම කල්පනා කරා දැන් අපේ සිංහල රටේ බෞද්ධ සමාජයේ කවදාවත් ඔහොම ප්‍රශ්නයක් ගැහණු ළමයෙකුට ඇති වෙන්නේ නැහැ. දැන් මේ ළමයාට මේ ප්‍රශ්නේ ඇති උනේ ඇයි අර
ඒ විදේශ රටේ ඒ විදේශ පන්නට හිතන්න පතන්න පුරුදු වෙලා ඒ සංස්කෘතියත් එක්කලා එතකොට ඒ දරුවෝ දකින්න අනිත් ගැහණු ළමයින්ට එහෙම බාධක නැහැ. ඒගොල්ලෝ අර විදිහට නිදහසේ හැසිරෙනවා. ඒ ඉතින් මට විතරක් මේ බාධකේ. මොකද අරාම්මලා හදන්නේ මේ බෞද්ධ සංස්කෘතියට අනුව සිංහල සංස්කෘතියට අනුව අර විදේශ රටේ හිටියත් ඒ දියණියව සංවර කරන්න. දියණිය ඉපදිලා තියෙන්නේ ජීවත් වෙලා තියෙන්නේ ඒ රටේ මේ රටේ සංස්කෘතියට අනුව හදන්න. ඉතින් මෙහෙම ලොකු සංස්කෘතික අර්බුදයකට සංකල්පීය අර්බුදයකට ওই පිටරට යන අය මුහුණ දෙනවා. ඉතින් ඒකෙන් හරි පසුතැවීමටපත් වෙලා හරි චිත්ත පීඩාවටපත් වෙලා සමහර මව්පියෝ මරණයටපත් වෙන්නේ. ඉතින් චිත්ත පීඩාවටපත් උනත් නැතත් ශහන් මහත්මයා ඒ යන පිරිස් තුන්වෙනි පරම්පරාව වෙනකොට ජාතියත් ඉවරයි ආගමත් ඉවරයි. ඒ කියන්නේ දැන් මෙහෙන් යන පරපුර කොහොම හරි අර ළමයින්ව වැට උඩ තියාගෙන ඒ පැත්ත එක කකුලයි මේ පැත්ත එක කකුලයි තියාගෙන සිංහලයි බෞද්ධයි ඒ රටේවයි ඔක්කොම කලවම් කරගෙන යන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ඒ දරුවෝ විවාහ වෙනවා ඒ රටේ කෙනෙක් එක්කලා. එතකොට ඒ දරුවන්ටත් යන්තම් අර සිංහල බෞද්ධ හුරුව තියෙන නිසා පොඩ්ඩක් සිංහල බෞද්ධ කියන සංඥාවත් එක්ක යන. ඒ අයට උපදින දරුවන්ට සිංහල බෞද්ධ කියන මොනම සංඥාවක් නැහැ. ඒගොල්ලෝ ඒ රටේ පුරවැසියන් හැටියට වෙනවා. එතකොට මෙහෙන් ගිහිල්ලා පදිංචි වෙලා සම්පූර්ණම පිට රටවල් වල මේ ඒ අයගේ අනන්‍යතාවය තහවුරු කරගෙන පදිංචිය සනාථ කරගෙන ඒ කටයුතු කරන හැම දෙනාටම තුන්වෙනි පරපුරෙන් පස්සේ ඒ අය සිංහලත් නෙමෙයි බෞද්ධත් නෙමෙයි ජාතියයි ආගමයි දෙකම එතනින් ඉවරයි. ඉතින් දැන් අර දරුවට මට දැන් හිතා ගන්න බෑ කොහොමද දැන් මේක පැහැදිලි කරලා දෙන්නේ මේ කතන්දරේ. පස්සේ මම උදාහරණයක් හැටියට කිව්වා දුව මේ ගැන හිතන්නකෝ. දැන් ඔයාගේ මල්ලිත් පිරිමියෙක්. ඔයාගේ තාත්තත් පිරිමියෙක්. දැන් ඒ පිරිමි දෙන්න බිම වාඩි වෙලා ඉන්නවා. මමත් පිරිමියෙක්නේ. දැන් මම මේ පුටුවක් තියලා සුදු ඇතිරිල්ලක් කියලා මම වාඩි කරලා තියෙනවා. ඇයි? මම පැවිද්දෙක් නිසා. ඒතකොට පැවිද්දෙක් හැටියට ඔයගොල්ලෝ මට ගරු කරනකොට මට ගරු කරනවා හා සමානවම මට බාධක ටිකකුත් තියෙනවා. මොකක්ද මේ බාධක ටික? ඔයාගේ මල්ලිට පුළුවන් ගෑන් ළමයිගේ අතින් අල්ලලා මූණ ඉබලා ආචාර කරන්න. ඔයාගේ තාත්තටත් පුළුවන් ගෑන් ළමයිගේ අතින් අල්ලලා මූණ ඉබලා ආචාර කරන්න. දැන් මමත් පිරිමියෙක් වුණාට මට මානව හිමිකම් මානව නිදහස තිබුණාට මට ගෑන් ළමයිගේ අතින් අල්ලලා මූණ ඉබලා ආචාර කරන්න බෑ. එතකොට මම මොන වැරද්දක් කළාටද? නෑ වැරද්දක් කරපු නිසා නෙමෙයි මම ගෞරවණීය චරිතයක් නිසා ඒ නිසයි මට මේ සුදු ඇතිරිල්ලක් දාලා මම මේ පුටුවෙන් වාඩි කරලා තියෙන්නේ. ඒ නිසා දුවේ ගැහැණු ළමෙක් කියලා කියන්නේ අම්මා කෙනෙක් වෙන චරිතයක්. ඒ නිසා අම්මා කෙනෙක් පූජනීයයි. ඒ පූජනීය චරිතයකට වැරද්දක් කරපු නිසා නෙමෙයි ඒ දරුවා පූජනීය විදිහට ගෞරවනීය විදිහට සමාජයේ පිළිගන්නා විදිහට ජීවත් වෙන්න ඕන. දැන් මේ මම වැරද්දක් කරපු නිසා නෙමෙයිනේ මට ගෑන් ළමයිගේ අතින් අල්ලන්න බෑ. ඒ තමයි ඒතර ලැබිලා තියෙන වැඩි වරප්‍රසාදය. වැඩි වරප්‍රසාද. ඒතකොට මේ වැඩි වරප්‍රසාදේ මේ දරුවා හිතන්නේ මට වරප්‍රසාද අහිමි කිරීමක් කියලා. නීති දාලා වරප්‍රසාද කඩ කරලා. වරප්‍රසාද අහිමි කරලා කියලා. ඒ චින්තන. ඒතකොට අද සමහර පැවිද්දොත් එහෙම හිතනවා දැන් මේ අපේ හිමිකම් අහිමි කරලා අපිට දේවල් නැති කරලා මේ ගිහියෙකුට තියෙන නිදහසවත් අපිට නැහැ. ඉතින් ගිහියෙකුට තියෙන නිදහසක් ඕන සිවුර ගලවලා තියලා ගිහිලා ගිහි ඇඳුමක් ඇඳගත්තා නම් ඉතින් ඒ සියලු නිදහස තියෙනවා. ඒ Tamanට ඕනකම නිසානේ මේ කෙස් ටික කපලා සිවුර ඇඳගෙන මෙතනට ආවේ. ආවෙන් පස්සේ ඉතින් ආයේ ගිහියාට අදාළ හිමිකම් ගැන කතා කරලා හරියන්නේ නැහැ නේ. පැවිද්දාට අදාළ සදාචාරය සම්බන්ධව හික්මෙන්නට ඕන. එතකොට ඒ පූජනීය තත්වයක් නේ Tamanට ලැබිලා තියෙන්නේ. එතකොට ඒක පූජනීයයි කියලා හංගින්න බෑ. ඒක තේරෙන්නේ මොකද සංකල්ප ගිහි සංකල්ප. දැන් අර ගැහණු ළමයාට ඒ ප්‍රශ්නේ ඇති උනේ ඇයි ජීවත් වෙන්නේ බටහිර සමාජයේ. හිතන්න පුරුදු කරන්නේ අපේ ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධ සමාජයට අනුව. එතකොට ඒ දරුවාට මෙහෙම හිතන්න කිව්වට ඒ දරුවගේ සංකල්ප වැඩෙන්නේ අර බටහිර සමාජයට අනුව. ඒ වගේ සිවුර දරාගත්තට සිවුර දරාගත්තු පමණින් පැවිද්දෙක් වෙන්නේ නැහැ. සංකල්ප ගිහි සංකල්ප නම් හැමතිස්සෙම අර ගිහියාට සාධාරණ දේවල් තමයි ඉල්ලා සිටින්නේ. දැන් අපි මේ කතා කළේ මේ වංචක ධර්ම වලට එහා ගිය තැන. එතකොට ඒ මට්ටමටපත් වෙනකොට ඒ තැනත්තා තුළ වංචක ධර්ම ක්‍රියාත්මක වෙන්නේ ස්වභාවිකවම රාගය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දැන් මේ වංචක ධර්ම තත්ත්වය මතුවෙන්නේ ඔය ලාමක තත්ත්වයට යන්නේ නැතුව මට ගිහියාට අදාළ හිමිකම් තියෙන්න ඕන මට තිරසනාට අදාළ හිමිකම් තියෙන්න ඕන කියලා යුද වදින්නේ නැතිව ලෝකේ Tamanට අදාළ විනය Tamanට අදාළ ප්‍රඥාප්තිය Tamanට අදාළ සදාචාරය ගැන හිතලා කල්පනා කරලා කටයුතු කරන ගිහියාට හෝ පැවිද්දාට තමයි අර සදාචාර විරෝධී විනය විරෝධී සරාගී සංකල්පනා ඔහු තුල වැඩෙන්න ඉඩ දෙන්නේ නැතුව පාලනය කරන්නේ.
අන්න එහෙම පාලනය කරන අය තුලයි මේ කියන මෛත්‍රී ස්වરૂපයෙන් මේ වංචක ධර්ම ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා පැවිද්දෙක් හැටියට තමන් සැබවින්ම විනය ප්‍රඥප්ති තුල රැකෙමින් තමන්ගේ සිත පාලනය කරන්න උත්සාහ කරනකොට නොදැනුවත්වම මේ මෛත්‍රී ස්වરૂපයෙන් රාගය මතුවෙන්න පුළුවන්. ඒ වගේම ගිහියෙක් හැටියට උනත් ආචාර ධර්ම වලට අනුව සදාචාර සම්පන්නව සමාජ සාර ධර්ම වලට අනුව ආත්මගරුත්වයක් ඇතිව කටයුතු කරන ගිහියෙක් තුල මේ කියන මෛත්‍රී ස්වરૂපයෙන් වංචක රාගය මතුවෙන්නට පුළුවන්. අපේ හමුදුරන් වහන්සේ මනාවට පැහැදිලි කරපු කාරණා කිහිපය අද වෙනකොට රටේ ජාතික ප්‍රශ්න බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා පැවිදි අයෙක් වෙන්නට පුළුවන්, ගිහි අයෙක් වෙන්නට පුළුවන්. නොයසේනම් අපේ හමුදුරන් වහන්සේ කියූ ආකාරයට ඔබ දුවෙක් වෙන්නට පුළුවන්, සමාජයේ ගෞරවයට පාත්‍ර වෙන. ඉතින් නමුත් ඒ ලැබෙන දැඩි ගෞරවය, ඔබ වෙනුවෙන් ලැබෙන දැඩි ආරක්ෂාව, දැඩි රැකවල ඔබ අප විග්‍රහ කරගන්නේ ඒ අපේ අසීමාන්විත විදියට සීමා බිඳීමක්, අපිට නීති දැමීමක් විදිහට නම් මෙන්න මේ කියන කරුණු කාරණා ඊටා ත්‍රිවුර වන්නට පුළුවන් කියන වගත් මතක් කරනවා. ඉතින් අපේ හාමුදුරුවනේ තවත් බොහෝ දේ තිබෙනවා අපට ඔබ වහන්සේගෙන් දැනගන්නට. ඊට කලින් අපට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න. විරාමයෙන් අනතුරුව යලිත් අපි සම්බන්ධතාවය ලබා ගන්නවා සුගත පද විවරණ වැඩසටහනට. හිතවතුනි, මේ වැඩසටහන අතිශය තීරණාත්මක වැඩසටහනක්, කාලීන වැඩසටහනක් බවට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර අද වන විට අපට ලැබිලා තියෙනවා. හේතුව බවට පත්වන්නේ යන් කිසිවක් නොවේ. මේ ප්‍රශ්න කරන්නේ ඔබේ ඔය ආසනේ ඔබට හිතෙන පැතන, ඔබ හිතන පතන සමාජයට ගැලපෙන විදිහට මේ මම හාමුදුරන් වහන්සේගේ විමසුමට ලක් කරන්නේ ඔය පුටුවේ වාඩි වෙලා ඔතන ඉඳගෙන අපේ හාමුදුරන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන විට ඔබේ හිතට නැගෙන ප්‍රශ්නය. අන්න එතනයි අපේ වැඩසටහන අපි නිර්මාණාත්මක කළේ. අන්න එතනයි අපි අපේ වැඩසටහන ඔබට සමීප කළේ. නිරන්තරයෙන් අපේ හාමුදුරන් වහන්සේත් මේ වැඩසටහන තුරාවට උත්සාහ කරන්නේ උන්වහන්සේගේ ජීවිත කතාව ඇතුළෙත් සමීප උදාහරණ ඔබට අරගෙන ඉන්න, සමාජය ඇතුලේ නිරන්තරයෙන් අත්දකින අත්විඳින ගැටලු සම්බන්ධයෙන් ඔබට කියන්නට සහ ඒවට පිළිතුරු විසඳුම් හොයා දෙන්නට. ඉතින් ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේ මනා ලෙස උත්සාහයක් දරනවා මේ වැඩසටහන පුරාවට ඔබට මේ වැඩසටහන සමීප කරන්න සහ ඔබේ තිබෙන ප්‍රශ්න මේ වැඩසටහනේ ප්‍රශ්න විදිහට සලකා පිළිතුරු ලබා දෙන්නට. අපේ හාමුදුරුවනේ වැඩි කාල වේලාවක් තවදුරටත් වැඩි දුරටත් ගන්නේ නැහැ. ගුවන් කාලයේ අතිශය තීරණාත්මකයි. ඔබ වහන්සේගේ මේ දහමි විග්‍රහය අද වෙනකොට සමාජයට අතිශයින්ම අවශ්‍ය සාධකයක් වෙලා තිබෙනවා. රේරුකාණි චන්දවිමල අපේ මහාචාර්ය ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දහම් ග්‍රන්ථ පවා විකෘති වෙලා යන සමාජයක කාලවකවානුවක තමයි අපි මේ සේවය ආරම්භ කරන්නේ. මේ වැඩසටහන තුලින්, මේ ධර්ම ග්‍රන්ථ තුලින් තිබෙන දහම් කරුණු හරිහැටි අයිගමු, දහම් කරුණු හරිහැටි හොඳ හැටි ප්‍රේක්ෂකයාට සමීප කරන්නේ. අපේ හාමුදුරුවනේ කරුණාවේශයෙන් වංචක රාගය කියන කාරණාවටයි අපි දෙවෙනියට එන්නේ. මට ඔබ වහන්සේ දෙසට හැරෙන විටම මුවඟට සිනහවක් නැගෙනවා. හේතුව අපේ හාමුදුරුවනේ අපි කොතරම් කලබලෙන් නැහුවත්, අපි කොතරම් ඉක්මනින් ප්‍රශ්න ඇහුවත් ඔබ වහන්සේ මේ පොතේ තියෙන උදාහරණත් එක්ක සමාජ ජීවිතය හරි අපූර්වට බද්ධ කරන මේ සාධකවලට. හාමුදුරනේ කරුණාවේශයෙන් වංචක රාගය කියන කාරණාව ගැන අපි විග්‍රහ කරගමු. ඔව් සහන් මහත්තයා, දැන් අපි මුලින් කතා කළේ මෛත්‍රී ස්වරූපයෙන් රාගය මතුවෙන හැටි. එතකොට මේ කරුණාව කියන්නේත් ඊටා උසස් බ්‍රහ්ම විහාරයක්නේ. දැන් සමාජයේ කෙරෙහි පවත්වන්නට ඕන විහරණයන් අතර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. එතකොට මෙත්තාව සහ කරුණාව ඊටාම සුවිශේෂ ගුණාංග. බුදුරජාණන් වහන්සේ සතුව ඒ කරුණාව සකල සත්වයන් කෙරෙහිම මහා කරුණාවක් හැටියට ක්‍රියාත්මක වෙනවා. එතකොට කරුණාව කියලා කියන්නේ දුකටපත් වෙච්ච පුද්ගලයන් ඒ දුකින් මිදවීමේ
පිළිබඳ උත්සාහය. දැන් මෙත්තාව කියලා කියන්නේ පුද්ගලයෙක් සුවපත් කිරීමේ උනන්දුව. කරුණාව ඇති වෙන්නේ දුක්ඛිතයන් පිළිබඳව. එතකොට මේ දුක්ඛිතයන් දුකින් මිදවීම මේකත් සහන් මහත්මයා නිකන් සුවපත් වේවා දුකින් මිදේවා කියලා හිතන සිතුවිල්ලක් නෙමෙයි. අනේකා දුකින් මුදවන්න අපට කොච්චර කැපකිරීමක් කරන්න පුළුවන්ද? ඒ මත තමයි කරුණාව ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි තව සමහර වෙලාවට හුඟක් දෙනා වරදවා ගන්නවා දුකටපත් වෙලා ඉන්න අය දකින්නකොට තමන්ගේ මනසට ඇති වෙන කම්පනය, පීඩාව කරුණාව කියලා. අර සංවේදී භාවය. සංවේදී භාවය. ඉතින් දුකටපත් වෙච්ච කෙනා දකින්නකොට ඇති වෙන පීඩාව නම් කරුණාව කියන්නේ බුදුහාරෝ මහා කරුණික වෙනකොට හැමතිස්සෙම පීඩාවෙන් ඉන්න ඕන නේද? එතකොට එහෙම එකක් නැහැ. කරුණා සීතල හදයන්. උන්වහන්සේගේ හදවත කරුණාවෙන් සිසිල් වුණා මිසක් කරුණාවෙන් රත් උනේ නැහැ. අද බොහෝ දෙනාගේ සිතුවිලි අර කරුණාව කියන එකෙන් රත් වෙනවා. එහෙනම් ඒක හැබැයි කරුණාව නෙමෙයි. කරුණාවෙන් රත් වෙන්න බෑ, වික්ෂිප්ත වෙන්න බෑ, කැකෑරෙන්න බෑ. ඒකෙන් සිසිල් වෙන්න ඕන, සංසුන් වෙන්නට ඕන. හැබැයි අනිකා දුකින් මුදවා ගැනීමේ ප්‍රයත්නයක් සක්‍රිය වෙන්නට ඕන ඒ තුළ. දැන් උදාහරණයක් හැටියට ගත්තාම අද සමාජයේ සමහරු අපි දකිනවා මම හිතන්නේ අපි ඉදිරියේදීත් මේ කාරණේ සාකච්ඡාවට බඳුන් වෙයි මේ වංචක ධර්මත් එක්කලා. දැන් ගැරන්ඩියේ ගෙම්බෙක් අල්ලගෙන ඉන්නකොට ඒ ගෙම්බාගේ ජීවිතය ගැන කරුණාවක් ඇති වෙනවා. එතකොට දැන් ගෙම්බා බේරන්න යනවා. බේරන්න ගිහලා ටික වෙලාවක් දඟලනකොට ගැරන්ඩියා ගැන කෝපය මතුවෙනවා. දැන් එතකොට කෝ අර කරුණාව. දැන් ගැරන්ඩියා ගැන කෝපය මතුවුනහම එක සතෙක් කෙරෙහි අනුකම්පාව අනිත් සතා කෙරෙහි ද්වේෂය බවට පරිවර්තන වෙනවා. එතකොට ඇත්තට මෙතන තියෙන කරුණාව නෙමේ අර සතා දුක් විඳින ආකාරය දකිනකොට අනුකම්පනයක් අපේ මනස. ඒ කියන්නේ ඒ සංවේදී බවත් එක්කලා ඒ සතාගේ අමාරුව අපේ අමාරුව බවටපත් වෙනවා. ඒක වෙන්නෙම සති සම්පජඤ්ඤයෙන් තොරවීමත් එක්කලා. දැන් ඕකම වෙනවනේ. තව දැන් සමහරු කියන්නේ මට ලේ දකින්න බෑ, කලන්ත හැදෙනවා. දැන් අනිත් මිනිහාගේ කකුලේ ලේ ගලන්නේ. බලා ඉන්න මනුස්සයා තමයි කලන්ත හැදෙන්නේ. අර ලේ ගලන කකුලේ තුවාලේ තියෙන මනුස්සයා කෙලින් ඉන්නවා. දැන් ඕක ඒ සම්බන්ධව මට හොඳ අත්දැකීමක් තියෙනවා. ඔය 91 93 වර්ෂයේ අපි කැලණිය විද්‍යාලංකාර පිරිවෙන ඉගෙන ගන්නකොට පිරිවෙන් දින උත්සවයක් නිමිති කරගෙන අපි තරුණ හාමුදුරු ඔක්කොම එකතු වෙලා මේ සුද්ධ පවිත්‍ර කළා. මළුව ඒ අවට පරිසරය ඔක්කොම සුද්ධ කළා. ඊට පස්සේ චෛත්‍ය මළුවේ තිබුණා මේ හතරස් කොන්ක්‍රීට් තහඩුවක්. කොන්ක්‍රීට් ස්ලැබ් එකක කෑල්ලක්. පස්සේ මම කිව්වා අපි මේකත් අයින් කරමු කියලා. මොකද හැමදාම අතු ගන්නකොට අරක ඉතින් එතන තියෙනවා. ඒක එතනට අවශ්‍ය දෙයක් නෙමෙයි. පස්සේ අපි මේක අයින් කරමු කියලා මේ කීප දෙනෙක් එකතු වෙලා ඔසවනකොට මගේ පැත්තෙන් මම විතරයි ඉස්සුවේ. අනික කීප දෙනෙක් එකපාරට ඉස්සුවා. මගේ පැත්තෙන් පාත් වුණා. පාත් වෙලා මගේ කකුල උඩින් ගියා. මාපට ඇඟිල්ල නියපොත්ත හැමම ඇඹරිලා ගලවගෙනම ගියා. ඊට පස්සේ දැන් ඉතින් ලේ වැක්කිරෙනවා. ඉක්මනට මේක ඔතාගෙන මේ නායක හාමුදුරුවන්ගේම වාහනේ මාව එක් කරගෙන ගියා. ඒ ළඟ තිබිච්ච වෛද්‍ය මධ්‍යස්ථානයකට ගියාට පස්සේ දොස්තර මහත්තයා මේක සුද්ධ කරලා තව නියපොතු කෑල්ලක් තියෙනවා. ඒකටම බෙහෙතක් විද්දා. එතනටම විදලා අරකට අමුමම ගැලෙවුවා. ගලවලා මේකට දැන් බෙහෙත් ඇතුවා. එතුවාට පස්සේ දැන් පහුවදා මම ඇඟිල්ල ගැට ගහගෙන ඉන්නවා. තව හාමුදුරනම මේ සිද්ධිය දන්නේ නැති කෙනෙක් ඇහුවා මේ මොකක් වෙලාද ඇඟිල්ල බැඳගෙන ඉන්නේ කියලා. පස්සේ මං ඔය කිව්ව විදිහට ඔය සිද්ධිය කිව්වා. මෙහෙම කොන්ක්‍රීට් ලෑල්ල ඉස්සුවා. මගේ පැත්තෙන් පාත් වුණා. කකුල උඩින් ගියා. නියපොත්ත ගැලවුණා. ඊට පස්සේ ගැට ගහගෙන මේ වෛද්‍ය මධ්‍යස්ථානට ගියා. දොස්තර මහත්තයා ඒකටම බෙහෙතක් විදලා නියපොතු කෑල්ල ගැලෙව්වා. දැන් මේ ටිකක් දුර කියාගෙන යනකොට අර හාමුදුරුවෝ ඇස් දෙකත් ලොකු කරගෙන කටත් අරගෙන බලාගෙන හිටියා. බලන් ඉඳලා මට කතාව අවසන් කරන්න හම්බ වුණේ නැහැ. පොල් කඳක් ඇදගෙන වැටුණා වගේ එහෙම ඇදගෙන වැටුණා රහ. එහෙම කලන්ත ඇදලා ඇදගෙන යනවා. දැන් ඔබ වහන්සේ අසනීප වෙලා බෙහෙත් දාගත්ත ඉන්නවා. දැන් මම බෙහෙත් උද්දාගෙන මම කෙලින් ඉඳගෙන කතන්දරේ කියනවා. අර හාමුදුරන්ට මේක අහගෙන ඉන්න බෑ. උන්වහන්සේ කලන්ත ඇදලා වැටුණා. ඒකට තමයි භුක්ති විඳිනවා කියන්නේ. දැන් අනුන්ගේ දේවල් තමන් විඳිනවා. ඒ මොකද සති සම්පජාඤ්ඤයෙන් තොර නිසා අනුන්ගේ අමාරුකම් ගැන අනුන්ගේ වේදනාවන් ගැන අපි සංවේදීව හිතනකොට ඒක අපේ වේදනාවක් හැටියට දැනෙන්න ගන්නවා. අපි සංවේදී වෙනවා ඒක. මේක අපේ මනසේ තියෙන දුර්වලකම. ඒක ගුණයක් නෙමෙයි.
හුඟක් දෙනා අනිත් අයට යහපත කරන්න, අනිත් අය සුවපත් කරන්න, අනිත් අය දුකින් මුදවන්න ඉදිරිපත් වෙන්නේ ඔන්න ඔය අමාරුව නිසා. කරුණාව නිසා නෙමෙයි. ඒතකොට ඒ අමාරුව කියන්නේ දුර්වලකම. එතකොට ඒක අපි වෙනම විසඳ ගන්න ඕන අපේ හිතේ අමාරුව. ඒක අපේ මනස පුහුණු නොකර ගැනීමේ ප්‍රශ්නයක්. කරුණාව කියලා කියන්නේ ඇත්තටම අනිත් කෙනා යම් පීඩාවක් විඳිනවා නම් ඒ තැනත්තා ඒ පීඩාවෙන් මුදවා ගැනීමේ කැමැත්ත ඒ සඳහා කැප වෙන ගතිය. ඒක උසස් ගුණයක්. ඉතින් මේ වංචක ධර්මය ගැන කියන්නේ ඉස්සලා කරුණාව තේරුම් අරන් ඉන්න ඕන නිසායි මම මේක අපිට පැහැදිලි කරගන්න බැරි වෙනවනේ. එතකොට එහෙම නැත්නම් මේ රාගයත් කරුණාවේසයෙන් වංචා කරනවා කරුණාව මොකද්ද කියලා දන්නේ නැති නිසාත් වංචනික විදිහට එතනත් අපි රැවටෙන්න පුළුවන්. එතනත් අපි සංවේදී බව එහෙම නැත්නම් අනුකම්පාව අපි කරුණාව වගේ වරදවා වටහා ගන්න පුළුවන්. ඒ නිසායි මූලික වශයෙන් කරුණාව කියන්නේ මොකද්ද කියලා දාලා පැහැදිලි කිරීමක් කළේ. එතකොට ඔය කියන දුකටපත් වෙච්ච තැනැත්තා දුකින් මුදවන්නට ඕන. ඒ තැනැත්තාට පිහිට වෙන්න ඕන. ඒ තැනැත්ත රැක ගන්න ඕන. ඒ තැනැත්තාගේ දුක අඩු කරන්න ඕන කියන මේ අදහස, මේ උත්සාහය හොඳ දෙයක්. ඒක ඊටාම උදාර ගුණයක්. එතකොට මේ ගුණය වගේ මතුවෙන්න පුළුවන් අර කියන රාගය. මොකද දැන් යම්කිසි අයෝග්‍ය පුද්ගලයෙක් පිළිබඳව අපට රාගය මතුවෙනකොට අර මුලින් කිව්ව විදිහට ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ඒක පාලනය කරන්න උත්සාහ කරනවා. ඒ පාලනය කරන්න උත්සාහ කළාට පස්සේ මේ කියන කරුණාවේසයෙන් මතුවෙන්නට පුළුවන්. ඒක මහානායක හඳුරු මෙහෙම පැහැදිලි කරනවා. පොහොසතුන්ට දුප්පත් ස්ත්‍රීන් පිළිබඳව ඇතිවන රාගය සමහර විට කරුණා රූපයෙන් පහළ වේ. ඒට රැවටුණ තැනැත්තේ අනුන්ගේ අමාරුවට පිහිටවීමේ ආකාරයෙන් ඒ ස්ත්‍රීන්ට සංග්‍රහ කරන්නේ. ඔවුන් හා ආශ්‍රයටද යන්නේ. දුම්රිය බස්රිය ආදී ගමන් කරන අවස්ථාවලදී බොහෝ පුරුෂයන්ට කරුණා රූපයෙන් රාගය ඇතිවේ. දුබල රෝගියෙකු මහල්ලකු මැහැල්ලක පැමිණි කලෙහි ඔවුන්ට විශේෂයෙන් කරුණා කළ යුතු උවද එබඳු අවස්ථාවලදී ඒ පැත්තවත් නොබලන සමහරු හොඳින් හැඳ පැළඳගත් තරුණ කාන්තාවක පැමුණු දුටහොත් වහා නැගිට ඇයට තමාගේ ආසනය දෙති. අසුන් දීමට එකවර දෙතුන් දෙනා නැගිටිනුද සමහර විට දක්නා ලැබේ. ඔවුන් මෙසේ කරනුයේ ඔවුන් තුල කරුණා රූපයෙන් පහළ වූ රාගේනි. රෝගාතුර ස්ත්‍රීන් දක්නා කලෙහිද සමහරුන්ට කරුණා රූපයෙන් රාගය ඇතිවේ. එයට රැවටුණාහු තමන් මේ කරනුයේ කුමක්ද කියා නොදැනම කරුණා කිරීමේ ආකාරයෙන් ඒ ස්ත්‍රීන්ට උපකාර කරන්නාය. දැන් එතකොට දැන් ওই නායක හඳුරු පැහැදිලි කරන්නේ පොදු සමාජයේ අපිට නිතර දකින්නට තියෙන කාරණයක්. දැන් මේක කියනකොට මට තව සිද්ධියක් සිහිපත් වුණා ශහන් මහත්තයා. දැන් අපේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙන ප්‍රකටම කතා ප්‍රවෘත්තියක්නේ පටාචාරා කතාව. පටාචාරා කියන්නේ සිටු දියණිය. ඒ සිටු දියණිය විවාහ කරගන්නේ ගෙදර වැඩකාරයා. දැන් මේ විවාහයට මව්පියෝ අවසර දෙන්නේ නැහැ, කැමැත්ත දෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි මේ දෙන්න හොර රහසේ පැනලා යන්නේ. ඒ නිසානේ දරුවෝ ලැබෙනකොට ගෙදර එමු කිව්වට ස්වාමියා කැමති වෙන්නේ නැත්තේ. මොකද කැමති වෙන්නේ නැත්තේ දියණිය නිසා ඇයට සමාව ලැබෙන්න පුළුවන්. නමුත් මේ වැඩකාරයා තමන්ගේ දියණිය විවාහ කරගත්තාම ගෙදර මව්පියෝ ඒකට කැමති වෙන්නේ නැහැ නේ. පස්සේ හරි දඬුවම් කරන්න පුළුවන්. ඒ නිසා තමයි ඔහු එන්න අකමැති වෙන්නේ. එතකොට දැන් මේ සිද්ධිය ආරම්භය දිහා බලනකොට අපිට ගොඩාක් වෙලාවට හිතන්න පුළුවන් මේ කරුණා වේසයෙන් තමයි මුලින්ම පටාචාරාවගේ මනසේ රාගය මතුවෙන්න ඇත්තේ. මොකද ගෙදර වැඩකාරයා වෙහෙසිලා මහන්සි වෙලා රෑ දවල් නැතුව වැඩ කරනවා, දහඩිය වගුරුවාගෙන වැඩ කරනවා. එතකොට ඔහු ගැන අනිත් අයගේ අවධානය යොමු වෙන්නේ නැහැ. අනේ මේ මිනිස්සෙක් නේද? එතකොට මේ මිනිස්සයා මොන දුකක්ද විඳින්නේ අපි වෙනුවෙන් නේද මේ වෙහෙස. ඉතින් පොතේ එහෙම කියන්නේ පටාචාරා කතාවේ. නමුත් අපට අනුමාන කරන්න පුළුවන් අර මානසික මට්ටම පිළිබඳව. ඔව් ඒ කියන්නේ දැන් සිටු දියණියකට වැඩකාරෙක් දැන් ඇයට ඕනතරම් සිටු කුමාරවරු විවාහ කරගන්න පුළුවන්. ඒ අවකාශයේ තියෙද්දි මේ අයථා සම්බන්ධයක් කොහොමද ගොඩනගන්නේ? බොහෝ විට අර විදිහට වෙන්න පුළුවන්. ඒ වගේම තවත් ක්‍රම වලට වෙන්න පුළුවන්. දැන් යම්කිසි ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට වෙනත් ස්ත්‍රී පුරුෂයන් දකින්නට අවකාශ නොලැබී එකම ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නැවත දකින්න ඇසුරු කරන්න ලැබෙනකොට අර පුද්ගල ඌනතාවය නිසා Tamanගේ බැඳීම රාගය අර
ස්ත්‍රිය හෝ පුරුෂයා වෙත යොමු වෙන්නට පුළුවන්. ඒ කියන්නේ වෙනත් අය නැහැ. එකම විකල්පය ඇය හෝ ඔහු විතරයි. එතකොට එකම විකල්පය කියලා කියන්නේ එතන බැඳීමක් ඇති කරගන්න ඕනේ නැහැ. නමුත් දීර්ඝ කාලයක් එහෙම හුදකලාව ඇසුරු කිරීමත් එක්කලා එහෙම බන්ධනයක් ගොඩනගෙන්න පුළුවන්. අනිත් එක තමයි නායක හඳුරෝ මීට ඉහතින් කාරණේදී පැහැදිලි කරනවා සමහර විට තවත් පුරුෂයෙකු සම්බන්ධයෙන් පුරුෂයෙකුටද ස්ත්‍රියක සම්බන්ධයෙන් ස්ත්‍රියකටද රාගය ඇති වේ. එතකොට දැන් ප්‍රතිවිරුද්ධ ස්වභාවය ලෝකේ සම්මත ක්‍රමයේ තමයි ස්ත්‍රියට පුරුෂයා කෙරෙහි පුරුෂයාට ස්ත්‍රිය කෙරෙහි. අසම්මත විදිහට ස්ත්‍රියට ස්ත්‍රිය කෙරෙහි පුරුෂයාට පුරුෂයා කෙරෙහි දැන් අද ඒවා ඇත්තටම අසම්මත වුණාට දැන් සමහර රටවල් වල ඒවා සම්මත කරගෙන තියෙනවා නීතිය. ඒ විකෘතිතා. ඉතින් ඒවත් අපි අර මුලින් කිව්වා වගේ මානව හිමිකම් මානව අයිතිවාදිකම් ඔහොම තමයි සම්මත කරගන්නේ. එතකොට ඉතින් මානව හිමිකම්ද ඇත්තටම තිරිසන් ලෝකෙවත් එහෙම නැහැ. එහෙම නැති ඒවා මානව හිමිකම් කියලා සම්මත කරගෙන තියෙන සමහර රටවල්. ඉතින් කොහොම වුණත් අර කණ්ඩෝන වුණාම කබර ගොයක් තල ගොයා කියලා හඳුනා ගන්නවා කියනවනේ. ඒ වගේ මිනිස්සුන්ට ඉතින් යම් යම් දේවල් කරන්න ඕන වෙනකොට ඒවා සදාචාරයේ හැටියට පරිවර්තනය කරගන්නවා. ඉතින් කොහොම වුණත් මේ කියන රාගය පුරුෂයාට ස්ත්‍රිය කෙරෙහිත් ස්ත්‍රියට පුරුෂයා කෙරෙහිත් පුරුෂයාට පුරුෂයා කෙරෙහිත් ස්ත්‍රියට ස්ත්‍රිය කෙරෙහිත් මේ කවර ආකාරයෙන් මතුවනා වුණත් ඒක අසම්මතයි ඒක සුදුසු නැහැ කියලා දැනෙන අවස්ථාව වෙනකොට ඒක යටපත් කරන්න උත්සාහ කරනවා. ඒ බඳු තැන්වලදී මේ කරුණාවෙන් මෛත්‍රියෙන් ස්වરૂප අරගෙන මතුවෙන්නට පුළුවන්. ඒතකොට නායක හඳුරු මෙහිදී පැහැදිලි කරන්නේ ගොඩක් වෙලාවට පොහොසත් පුරුෂයෙකුට දුප්පත් ස්ත්‍රිය පොහොසත් ස්ත්‍රියකට දුප්පත් පුරුෂයෙක්. දැන් පටාචාරාවට වෙන්නේ එහෙම තැන. ස්ත්‍රිය පොහොසත් පුරුෂයා දුප්පත්. ඉතින් මේ බඳු අවස්ථාවල කරුණාවේ වේසෙන් මතුවෙන්නට පුළුවන්. ඒතකොට පැවිද්දා තුල ඇති වෙන්නට පුළුවන් අසරණ කාන්තාවක් පිළිබඳව. පැවිදි භික්ෂුණියකට දසසිල් මාතාවකට ඇති වෙන්නට පුළුවන් අසරණ පුරුෂයෙක් සම්බන්ධව. එතකොට මෙහෙම විවිධ පැති වලින් අර දුකටපත් වෙච්ච පීඩාවටපත් වෙච්ච අවස්ථාව පාදක කරගෙන තමයි මේ මනෝභාවය වැඩෙන්නේ. ඉතින් ඒ නිසා හරියම පරිස්සම් වෙන්නට ඕන අසරණයන්ට පිහිට වෙන්නට යාමේදී ඒ අසරණයාට පිහිටවීමේ ස්වરૂපයෙන් ඇති වෙන්නේ හැබැයි කරුණාවද එහෙම නැත්නම් මේ කියන වංචක රාගයද කියලා. ඉතින් අපි නැවතත් සිහිපත් කරනවා රෂහන් මහත්තයා මුලින් කිව්වා වගේ දැන් මේක බලලා ඔන්න හාමුදුරුවෝ කියන්නේ දවසක් එහෙම එකක් කවුරු හරි මට කිව්වත් එකලා ඔබ වහන්සේ ඉතින් හැම එකම වැරදිනේ පෙන්වන්නේ හැම එකක්ම කොච්චර හොඳ දෙයක් වුණත් ඒකේ මොකක් හරි අඩුවක්නේ පෙන්වන්නේ කියලා එහෙම දවසක් මට උපාසකම්ම කෙනෙක් කිව්වා. ඉතින් මම කිව්වා මේ කවුරුවක් කරන එකේ වැරදි පෙන්වන්නේ නෙවෙයි ඒවා වරදින්න පුළුවන් තැන් මේ පෙන්වන්නේ වරදින්න කලින් පෙන්වන්නේ කලින් පෙන්වන්නේ දැන් ඒ අම්මා එක දැකලා තිබුණේ සුදස්සි හාමුදුරුවෝ හැම එකම අඩුවක් තමයි කියන්නේ. එතකොට එහෙම ගන්න එපා මේ කියන කාරණා. ඒ කියන්නේ මේව මම කියන කාරණා නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු රේරුකාණේ මහානායක හාමුදුරුවෝ සටහන් කරලා තියෙනවා අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට අපි මේ අත්දැකීම් තුලින් අපි බොහෝ දේවල් පැහැදිලි කරන්නේ අපටත් වරදින්න පුළුවන් අනිත් අයටත් වරදින්න පුළුවන් ඒ ඇත්තටම වරද හැටියට ඒක හඳුනා නොගන්න නිසා. ඉතින් මේ වංචක ධර්ම පිළිබඳව අපි කතා කිරීමේ වැදගත්කම තියෙන්නේ මේවා ගැන කල් වේලා ඇතුව හිතලා කල්පනා කරලා තියෙන කෙනෙකුට විතරයි යන්තම්වත් සංඥාවක් එන්නේ මෙහෙම දේවලුත් තියෙනවා කියලා. ඊළඟට තව ටිකක් පරීක්ෂා කරන විමර්ශනය කරන ප්‍රත්‍යවේක්ෂා කරන කෙනෙකුට විතරයි තමන්ගේ මනස ඇත්තට මේ මතුවෙන්නේ සැබෑ කුසල චේතනාවක්ද එහෙම නැත්නම් මේ කාමරාගයක්ද කියන එක හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ওই විදිහට ප්‍රත්‍යවේක්ෂාවක් නැති නමුත් සීලය ගැන ගුණය ගැන සදාචාරය ගැන උනන්දුවක් ඇති නමුත් ප්‍රත්‍යවේක්ෂාවක් නැති ඕනම කෙනෙක් තුළ මේ කියන ආකාරයට මෛත්‍රී ස්වරූපයෙන් කරුණා ස්වරූපයෙන් මේ රාගය මතුවෙන්නට පුළුවන්. හොඳයි අපේ හම්දුරවනේ ඔබ වහන්සේ පැහැදිලි කළේ රාගය යම් යම් ආකාරයන් විදිහට වංචක ධර්මයන් තුල ක්‍රියාත්මක වෙන්නට පුළුවන් අධීරයන් කිහිපයක් ගැන. තව දුරටත් වැඩි දුරටත් බොහෝ දේ අපට කතා කරන්නට තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් අදත් පුරා හෝරාවක කාලයක් අපි ඔබේ නිවහනේ රැඳුණා. මේ දහම් කරුණු පිළිබඳව ඉතා අරපිරිමැස්මින් අර පරිස්සමින් අපි ඔබත් එක්ක සාකච්ඡා කළා. නමුත් කාල වේලාව අපට අදට හරස් වෙනවා මේ වැඩසටහන ඔබ වෙත ගෙනීමේදී. ඉතින් අද දවසෙත් මේ වැඩසටහන සඳහා ඉතාමත්ම ගෞරවයෙන් අපි ආරාධනා කරන්නට යෙදුනේ. නම කියන්නට අවසරයි ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වයන් වහන්සේට. අපේ හාමුදුරුවනේ හැමදාමත් වැඩසටහනේ අප ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතනවා. ඒ වගේම සිය සමාධි ජාලය වෙනුවෙන් ඔබ වහන්සේට පාද නමස්කාර
ගෞරවපූර්වක ස්තුතිය පුද කරනවා. මේ වැඩසටහන ගෙනීමට අපට අවසරය අනුමැතිය ලබා දුන්නු ගරු සභාපතිතුමන් ප්‍රමුඛ සියලුම දෙනාවත් අප බොහොමත්ම ආදරයෙන් සිහිපත් කරනවා. ඒ වගේම ප්‍රේක්ෂක ඔබිනුත් අපි ඉල්ලීමක් කරනවා. අපේ හාමුදුරුවන් වහන්සේට සියස මාධ්‍ය ජාලයේ අපේ දුරකථන අංකවලට ඔබේ මේ වැඩසටහන පිළිබඳව ඔබ දරන යෝජනා තිබෙනවා නම් ඒ පිළිබඳවත් අපට දැනුම් දෙන්න. ඒ වගේම සියස මාධ්‍ය ඔබට නරඹන්නට අන්තර්ජාලය ඔස්සේත් අප ඉඩකඩ පුළුල් කර තිබෙනවා. ඒ අනුව සියස YouTube නාලිකාව, සියස Facebook පිටුව මේ සියල්ල හරහත් මේ වැඩසටහන නරඹන්නට එකතු වෙන්නට කියන ආරාධනාව අපි ඔබට සිදු කරනවා. ඉතින් එසේනම් අද දවසේ මෙම වැඩසටහන නිමවටපත් කරනවා. සුගත පද විවරණ වැඩසටහන අදට පුරා හෝරාවකට මෙලෙසට නිමවටපත් වන මොහොතේ ප්‍රාර්ථනය ඔබටත් රටටත් යහපතක්ම වේවා.